සම්මා සම්බුදු සරණයි. දිවියට අත්වලක් තුලින් අද දවසේදීත් සඳුදා දිනේ අපි සෝදානම් ඔබේ පෞද්ගලික ජීවිතය තුල වේවා එසේත් නැතිනම් සාමාන්‍ය අනෙකුත් එකිනෙකා සමග කටයුතු කරන සාමාන්‍ය ජීවිතයේදී ගොඩනැගෙන ප්‍රශ්නවලට එදිනෙදා අභියෝගවලට ධර්මය ඔස්සේ ප්‍රවේශයක් ලබා දෙන්නට. එනිසා මේ ධර්ම සාකච්ඡාව අද දවසේදීත් අපි ආරම්භ කරනවා දිවියට අත්වලක් ආකාරයෙන් අප මේ රැඳී සිටින්නේ කුඹුක සිරි වජිරඥාන ධර්ම නිකේතනයේ. අද දවසේදී අප සමගින් සුපුරුදු පරිදි ඔබට මට මඟ පෙන්වන්නට වැඩම ආවදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඊටමත් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා කුඹුක සිරි වජිරඥාන ධර්ම නිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අවසරයි රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ මේ කෙනෙකු ආශ්‍රය කරද්දී අපි සමාජයේ හැමදාම අපි හැමෝම තනියම ඉන්නේ නැහැ. අපිට කවුරු හරි ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ආශ්‍රය කරන අය අතරින් අපිට ජීවිතේ පුරාම ඉන්න අය ඉන්නවා. කෙටි කාලයකට හමු වෙන අය ඉන්නවා. අපේ හාමුදුරුවනේ මේ අපි හැමදාම අලුතින් හඳුනා ගන්න අය ජීවිතයට සමීප කරද්දී ඒ අය පිළිබඳව පූර්ව නිගමනයන් ගොඩනගා ගන්නට අවශ්‍යයි. ඇත්තටම කෙනෙක්ව හඳුනා ගැනීමේදී පූර්ව නිගමනයන් ගොඩනගා ගැනීම අවශ්‍යමද? මේ කාරණාවෙන් අද දවසේ මාතෘකාවට ප්‍රවේශය ලබා ගන්න. ප්‍රථම කොට ජයමග රූපවාහිනිය ඔස්සේ කොයි කාගේත් හිතසුව පිණිස විහිදුවා හරින දිවියට අත්වලක් වැඩසටහන මෙහෙයවන චිත්‍රාංග ඔබතුමාටත් රටවැසි ලෝවැසි මේ වැඩසටහන හා සම්බන්ධව සිටින ශ්‍රාවක පින්වත් සියලු දෙනාටමත් තුන්රුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මේ උතුම් ධර්ම සාකච්ඡාවට අපි ප්‍රවේශ වෙමු. අද චිත්‍රාංග අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව අපි හැමෝටම අතිශයින් වැදගත් කාරණාවක්. ඇසුර අපි හැම කෙනෙකුටම ජීවිතේ ආශ්‍රය කරන්න පිරිසක් ඉන්නවා. සහ සිටිය යුතුයි. තනියම ජීවත් වීම ගැනත් ගොඩක් දෙනෙක් කල්පනා කරනවා. හැබැයි තනියම ජීවත් වීම කියන කාරණාවේදී අපි කල්පනා කළ යුතු කරුණු බොහෝමයකුත් තියෙනවා. ඒ සමහරු කියනවා මේ මිනිස්සුත් එක්ක ඉන්නවට වඩා හොඳයි තනියෙන් ඉන්න එක. අර තනි වෙන්න උත්සාහ කරන පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා. පළවෙනියට චිත්‍රාංග තනි වෙන්න නම් අපි තනි වෙන්න සුදුසු කෙනෙක් වෙන්න ඕන. තනි වෙන්න සුදුසු ගුණාංග අපි තුල නැත්තම් අපි තනි නොවිය යුතුයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ සඳහන් වෙන්නේ චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස මත්තනෝ ඒකචරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායත. තමන්ට ආශ්‍රය කරන්න තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත කෙනෙක් හෝ තමන්ගේ ගුණයන්ට වඩා ඉහළ ගුණයන්ගෙන් යුක්ත කෙනෙක් හෝ ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැත්තම් ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායතා. තනියෙන් ඉන්න එක හොඳයි බාල අඥාන මිනිස්සු ආශ්‍රය කරනවට වඩා. එතකොට මේ අපිට ඇසුර කියන එක අත්‍යවශ්‍යයි. මේ ඇසුරේදී බාල ඇසුරක් නම් අනවශ්‍යයි. මොකද මේ ආශ්‍රය අපට පරිහානියට අතවනන නිසා. තමන් හා සමාන ගුණ. තමන් හා සමාන ගුණ කියනකොට චිත්‍රාංග මං වගේම කියන අදහසම නෙවෙයි. එතනදී මේ මං වගේ කියලා අදහස් කරන්නේ ගුණ හා සමාන. දැන් මං වගේම අගුණ තියෙන මිනිස්සු නෙවෙයි. ගුණ සමාන ගුණ ඇති. සමාන අගුණ ඇති නෙවෙයි.
සමහර ඕක තේරුම් අරගෙන මේ මගේ මට්ටමේ අය ආශ්‍රය කරාම හරි මමත් කන බොන මිනිහා මං ආශ්‍රය කරන කෙනත් කන බොන මිනිහා අපි එක ගානට බොන්නේ එක ගානට ජොලි කරන්නේ ඒ ගානට ගියාම ඇති කියලා හිතනවා නෑ මේක ගුණයන් සමාන ගුණයන්ගෙන් යුක්තය තමාගේ ගුණයන්ට වඩා ඉහළ ගුණයන්ගෙන් යුක්තය අගුණ නෙවෙයි ගුණයන්ගෙන් යුක්තය ආශ්‍රය කරන්න ඕන. එහෙමයි ඇසුරු කරන්න නැත්තම් තනියෙන් ඉන්න එක සුදුසුයි. හැබැයි තනි වෙනකොට අපිට බුදුහාමුදුරු දේශනා කළා තනි විය යුත්තේ කෙසේද කියන එක. බුදුහාමුදුරු දේශනා කරපු වටිනා සූත්‍රයක් තියෙනවා මේ වපකාස කියලා සූත්‍රයක්. ඒ කියන්නේ වෙන් වී සිටීම කියන අදහස. එතනදී පෙන්නනවා බුදුහාමුදුරෝ මහණෙනි මෙන්න මේ අංගයන්ගෙන් යුක්ත භික්ෂුවක් නම් අංග පහක් තියෙනවා. හරි? ඒ අංග පහෙන් යුක්ත භික්ෂුව සංඝයා අතහැර තනිවීම සුදුසු නැහැ. සංඝයා කියන්නේ චිත්‍රාංග මේ හාමුදුරුවරු අතරේ ගුරු හාමුදුරුවරු වැඩ ඉන්නවා. එතකොට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කියලා කියන්නේ එක්ව පිළිවෙත් පුරන අය. සංඝයා කියනකොට හොඳ පිරිසක්නේ. එතකොට ඒ කල්යාණ ගුණ තියෙන සංඝයා අතරින් තනි වෙන්න බැහැරට නොයා යුතු භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවගේ අඩංගු අන්තර්ගත කරුණු පහක් තියෙනවා. එක තමන්ට ලැබෙන සිවුරු පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැති භික්ෂුව. තමන්ට ලැබෙන චීවර ගැන ඒ ලද දෙයින් සතුටු වෙන්න බැරි භික්ෂුව. දෙක තමන්ට ලැබෙන පිණ්ඩපාතය දානය ගැන සෑහීමකටපත් වෙන්න බැරි භික්ෂුව. තමන්ට වැඩ ඉන්න ලැබිලා තියෙන සේනාසනය පිළිබඳව සතුටට පත් වෙන්නේ නැති භික්ෂුව. තමන්ට ලැබෙන ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකරාදිය පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැති භික්ෂුව. ඒ කියන්නේ එතන කරුණු හතරයි සිව්පසය සම්බන්ධයෙන්. එතකොට සිව්පසය සම්බන්ධයෙන් ලද දෙයින් සතුටු වෙන්න බැරි භික්ෂුව ඊළඟට පස්වෙනි කාරණාව තමයි කාම සංකල්ප බහුල භික්ෂුව. කාමසිතවිලි බහුලව තියෙන භික්ෂුව ඔන්න ඔය අංග පහෙන් යුක්ත භික්ෂුව සංඝයා අතහැර තනිවීම සුදුසු නොවේ. මොකද හේතුව බුදුහාඳුර දේශනා කරනවා ඒ කෙනාගේ තනිවීමම විනාශයට හේතුවක්. ඊළඟට පෙන්නනවා කරුණු පහකින් සමන්විත භික්ෂුව සංඝයාගෙන් වෙන්ව තනිව වාසය කරන්න සුදුසුයි. තනිව කියලා කියනකොට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට චිත්‍රාංග මනස සකස් කර ගැනීමේ කටයුත්තට හුදකලාව අත්‍යවශ්‍යයි. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවානේ. කාය විවේක ශරීරයට දෙන විවේකය. චිත්ත විවේකය හිතට දෙන විවේකය. ඊළඟට උපදි විවේකය කියන්නේ කෙලෙස් වලින් විවේකය. එතකොට මෙන්න මේ විවේකයට යන්න හුදකලා වෙන්න ඕන. එතකොට හුදකලා වෙන්න ඉස්සෙල්ලා හුදකලා වෙන්න සුදුස්සෙක් වෙන්න ඕන. ඒ සුදුස්සා සතු ලක්ෂණ පහ තමයි තමන්ට ලැබෙන චීවර පිළිබඳව සෑහීමකටපත් වෙනවා නම් මට මේ තියෙන ටික ඇති කියලා හිතනවා නම් හම්බෙච්ච දේ තමයි හොඳම දේ කියලා හිතනවා නම් හරි ඊළඟට තමන්ට ලැබෙන දානය සම්බන්ධයෙන් සතුටු වෙනවා නම් තමන්ට වැඩිින්න ලැබිලා තියෙන සේනාසනය ගැන සතුටු වෙනවා නම් තමන්ට ලැබෙන ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකරාදී පිළිබඳව සෑහීමකටපත් වෙනවා නම් කාම සංකල්පනා පාලනය කරගනිමින් කාමයේ ආදීනවේ තේරුම් අරගෙන කටයුතු කරන භික්ෂුවක් නම් අන්නේ භික්ෂුව තනිවීමට සුදුසුයි. දැන් එතකොට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනා කරපු සූත්‍රයක් ඕක. ඕකම අදාළයි ගිහි අයට. චිත්‍රාංග ගිහි සමාජය තුල ජීවත් වෙන කෙනෙක් හරි තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ ඊළඟට කල්යාණ මිත්‍රයෝ මෙන්න මේ සත්පුරුෂ ගුණ තියෙන සාධු චර්යාවන්ගෙන් යුක්ත සාධු කියලා කියන්නේ යහපත් කියන අදහසනේ.
හොඳ චර්යාවන්ගෙන් යුක්ත තමන්ගේ පවුලේ අයව අතහැරලා තනි වෙන්න සුදුසු නැහැ කිසිසේත්ම චින්ත්‍රාංග තමන්ට ලැබෙන සිව්පසය පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ද භික්ෂුවකට තියෙන සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය වගේම ගිහියන්ටත් තියෙනවානේ. ඒව තමයි මේ මිනිසාගේ මූලික අවශ්‍යතා. ඇඳුම් පැළඳුම් ආහාර පාන බෙහෙත් හේත් ගෙවල් දොරවල්. ඔය ටික තමයි ඕනම කරන දේවල්. යම් කිසි කෙනෙක් ඒවා පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්තම් ඊළඟට කාම සංකල්පනා බහුල නම් ඒ කෙනා අම්මා තාත්තා අතහැරලා දාලා නෝනා මහත්තයා අතහැරලා දාලා දරුවෝ අතහැරලා දාලා ඥාතීන් අතහැරලා දාලා කල්යාණ ගුණ ඇති මිනිස්සු අතහැරලා දාලා මේ පන්සල් ටික අතහැරලා දාලා මේ දහම අතහැරලා දාලා අපි හිතමු තනි වුණා කියලා. තනි වීමම විනාශයට හේතුවක්. හරි. ඔය පිට රටවල් වල ගියපු ගොඩාක් දෙනෙක් ඉන්නවා. මහා බලාපොරොත්තු ගොඩක් තියාගෙන පිට රට ගියාට අන්තිමේදී බිමටම ඇද වැටිලා තමයි එන්නේ. හිතාගෙන යන්නේ මහා ලොකු වැඩ කරන්න. නමුත් කිසිම වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව එයා තනි වෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි. එතකොට මොකද කරන්නේ? අද අඳින ඇඳුම හෙට අඳින්න බෑ. අද ඇඳපු ඇඳුම හෙට අඳින්න බැරි එක වෙනම දෙයක්. තව මාසයක් ගිහිල්ලා තඳින්න බෑ සමහරුන්ට. ඒක ඇඳොත් ඇඳ එච්චරම තමයි. එහෙම ලෙඩ තියන අය ඉන්නවා. ඒ වගේ මිනිස්සෙකුට ලැබෙන පඩිය බේර ගන්න හම්බෙන්නේ නැහැ. කන එකත් එහෙමයි. ඉන්න තැන් ගැනත් එහෙමයි. Tamanට අනිකුත් අවශ්‍යතා පිළිබඳවත් එහෙමයි. ලද දෙයින් සතුටු වෙන්න බැරි මිනිස්සය වෙනසෙනවා. ඊළඟ කාම සංකල්පන. ඒවට වැඩිපුරම යොමුව වැඩිපුරම බරව කටයුතු කරනවා නම් ඒක න තනි වෙන්න සුදුසු නැහැ. දැන් ඇත්තටම කිව්වොත් ආගමට දහමට යොමු නොවුණු කෙනෙක් තනි වෙන්න සුදුසු නැහැ. ඕකනේ සරලවම කියන්නේ. දැන් ලද දෙයින් සතුටු වෙන්නේ කවුද? ඊළඟට කාම සංකල්පනා පාලනය කරන්නේ කවුද? ධර්මයක් දන්න කෙනෙන්නේ. එතකොට ධර්මය නොදන්න අධර්මයට බර වෙච්ච මිනිස්සු තනි වුණොත් ඒක නා විනාශ වෙනවා. ඒක ගැන බුදුහාඳුරු දේශනා කළා. ඒක නා වෙනසීමේ ලක්ෂණ බොහෝමයක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා ලද දෙයින් ඔබට සතුටු වෙන්න පුළුවන් නම් ඊළඟට කාම සංකල්පනා පිළිබඳව හොඳට හඳුනාගෙන නම් ඒකේ නා තනි වුණා කියලා එයාට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඔය සමහර අය ඉන්නවා චිත්‍රාංග තනි වුණත් එයා වැරදි පාරේ යන්නේ නැහැ. හොඳට පරිස්සමින් තමන්ගේ ජීවිත ගමන ගෙන යනවා. ඒ ධර්මයේ දන්න අය හැබැයි නොදන්න කෙනා නෙවෙයි. එතකොට ධර්මය නොදැන තනිවීම ලොකු හානියක්. ඒක අපි පළවෙනියටම තේරුම් ගන්න ඕන. සමහරු ඉන්නවා මේ ආශ්‍රය කරන අයගේ දුර්වලතා නිසා සමහරු ඔය අපි දැන් අද සාකච්ඡා කරන්නේ මාතෘකාවනේ. ඒ එක පුද්ගලයන්ගේ තියෙන දුර්වලතා මූලික කරගෙන මෙයා හරියන්නේත් නැහැ මෙයා හරියන්නේත් නැහැ ඔක්කොම අතහැරලා මං යනවා තනි වෙනවා. තනි වුණාට බෑ. අර ටික හදාගෙන යන්න ඕනේ. එහෙම නැතුව තනි වුණාම මොකද වෙන්නේ? දරුණු විනාශයක් Tamanට වෙනවා. ඔය ඇමරිකාවේ මේ චිකාගෝ සරසවියෙන් කරලා තියෙන සමීක්ෂණයක් ඒකේ කියලා තියෙනවා එතනදි කියන්නේ යම් කිසි කෙනෙක් තනි වෙලා අවුරුදු 5කට වඩා ඉන්නවා නම් එයා මානසික රෝගියෙක්, සමාජ බීතිකාව, මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වීම මේ වගේ රෝගාබාධයන්ට ලක් වෙන කෙනෙක් බවට පරිවර්තනය වීමේ ප්‍රවණතාවය වැඩි කියලා. දැන් ඇත්තටම ධර්මයට බරයි නම් එයා අවුරුදු 5ක් නෙවෙයි 10ක් ගියත් එයාගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ. එයා නිවැරදි තැන හිට ගන්නවා. එතකොට අපි තනි වෙනවා නම් තනි වෙන එක හොඳයි, හුදකලා වෙන එක හොඳයි. හැබැයි අපිට ඒ හුදකලා වීමේ අරමුණ නිවන සලසා ගන්න. එතනට යන්න තමන් හුදකලා විය යුතුයි. හැබැයි හුදකලා වෙන්න සුදුසු පදනමක් තමන්ගේ හිත තුළ ගොඩනගා ගන්න ඕන. එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම අපිව පාලනය කරන, අපේ වැරදි පෙන්වලා දෙන, අපට අවවාද අනුශාසනා කරන ගුරුවරයෙක් යටතේ අපි ඉන්න ඕන. ගුරුවරයෙක් යටතේ. එතකොට දෙමව්පියෝ යටතේ ඉන්න තාක්කල් හොඳයි. වැරදි වැඩ කරන්න ඉඩක් නැහැ. හරි? ගුරුවරු යටතේ ඉන්න තාක්කල් හොඳයි. වැරදි වැඩ කරන්න ඉඩක් නැහැ. එතකොට අන්න ඒ වගේ මේ පිරිසක් අතර ඉන්න ඕන අර වගේ මේ ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් කාම සංකල්පන බහුල නම් ඒක Taman තේරුම් ගන්න ඕන. ඊළඟට අපිට ආශ්‍රය කරන්න ලැබෙන
මිනිස්සු අපි තෝරගන්නේ කොහොමද? අපි කොයි වගේ මිනිස්සුද ආශ්‍රය කරන්න ඕන? මේ සමාජයේ විවිධ උදවිය විවිධ ලක්ෂණ වලින් යුක්තයි. හරි? එතකොට සමහර උදවිය මේ සද්ගුණවත් චර්යාවන්ගෙන් යුක්ත පිරිසක්. තව සමහර අය පහත් ගුණයන්ගෙන් යුක්ත අය. එතකොට මෙන්න මේ හඳුනාගෙන සමාජය හඳුනා ගැනීම කියන එක අත්‍යවශ්‍ය කාරණා. කොහොමද සමාජය හඳුනගන්නේ? දැක්ක පළියට පුළුවන්ද? පළවෙනිම ඇත්තටම කිව්වොත් චිත්‍රාංග මේ මිනිස්සෙකුගේ ප්‍රසාදය ඇති වෙන්න හේතු වෙන පළවෙනිම දේ තමයි පෙනුම. ඒක ඕන. පෙනුම තියෙන්න ඕන. තමයි ආශ්‍රය කරන කෙනාගේ පෙනුම. එතකොට ඒ අනුව තමයි අපි පළවෙනියටම ඒ කෙනාව ග්‍රහණය කරන්නේ. ඊළඟට පෙනුමට ආශ්‍රය කරන්න ගියාට ඊළඟට තියෙනවා අපි බලන්න ඕන මෙයාගේ ගතිගුණ. හරි? එතකොට මිනිස්සෙක් බබලන ආභරණ කිහිපයක් තියෙනවා. ওই සංස්කෘත ශ්ලෝකයක තියෙනවා නරස්යාභරණං රූපං රූපස්යාභරණං ගුණං ගුණස්යාභරණං ඥානං ඥානස්යාභරණ ක්ෂමා කියලා. නරස්යාභරණං රූපං මේ නරස්ය කියලා කියන්නේ නර කියන්නේ මිනිහටනේ. මිනිස්යව බබලන ආභරණයක් තමයි රූපය. ලස්සන රූපයක් තියෙන්න ඕන. ඒක බබලනවා. පළවෙනියටම දැක්ක කෙනෙක් ග්‍රහණය කරන්නේ ඒකේ. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් පෙනුම තියෙනවා නම් හරි. හරි. එතකොට රූපය මිනිස්සව බබලනවා. හැබැයි රූපය තිබ්බට මදි කියනවා. ඒ රූපයත් බබලන්න දෙපේ. හරිද? ලස්සන තිබ්බට මදි ඒ ලස්සන බබලන්න ඕන. එතකොට රූපය බබලන ආභරණය තමයි රූපස්ය බරණං ගුණං ගුණවන්තකම. රූපයක් තියනවා කෙනෙක් ගාව ගුණවත්කමක් තියනවා කියමු. ඔය දෙකම තිබ්බත් බෑ චිත්‍රාංග. එයා ගාව තියෙන්න ඕන ඔය දෙකම බබලන ආභරණය. මිනිස්සයා බබලනවා රූපයෙන්, රූපේ බබලනවා ගුණයෙන්, රූපයයි ගුණයයි දෙකම බබලනවා ගුණස්යා බරණං ඥානං ඥානය තියෙන්න ඕන. ඊළඟට අපි හිතමු යම්කිසි කෙනෙක් තුල නැත්තම් Taman තුල රූපයත් හොඳයි, ගුණයත් හොඳයි, ඥානයත් හොඳයි කියලා. ඔය තුනම තිබ්බත් වැඩ කරන්න බැරුව යනවා. ඔය තුනම බබලන ආභරණයක් තියෙන ඒක තියෙන්න ඕන. ඒ තමයි ඥානස්ය බරණ ක්ෂමා. ක්ෂමා කියන්නේ ඉවසීම. එතකොට මිනිස්සෙක් සාර්ථක වෙන්න, මිනිස්සෙක් ලස්සන වෙන්න පැලඳගත යුතු ආභරණ හතරයි. රූපය, ගුණය, ඥානය, ඉවසීම. රූපය කියන්නේ පොඩි මාලයක්. ඒ මාලේ ලස්සන වෙන්න පළඳින එකක් තමයි ගුණය. ඒ දෙකම ලස්සන වෙන්න පළඳින එකක් තමයි ඥානය. ඒ තුනම ලස්සන වෙන්න පළඳින එකක් තමයි ඉවසීම. එන ඉවසීම කියන එක තියෙනවා. අංක 1ට. මොකද අනිත් ඔක්කොම බබලන්නේ ඒකෙන්. එතකොට මේ සමාජය තුල ඉන්න අයගේ රූපය, ගුණය, ඥානය, ඉවසීම කියන මේ අංග 4 Taman තුල ප්‍රගුණ කරන්න ඕන. අන් අය තුල තියනවද කියලා බලන්න ඕන. අපිට ආශ්‍රය කරන්න කවුරුවත්ම නැත්නම් තනි වෙනවද? එහෙමත් නැතිනම් අප ආශ්‍රය කරන අය තෝරා බේරාගෙන කොහොමද ජීවත් වෙන්නේ? මේ කාරණාව තමයි අපේ හාමුදුරුවෝ අපූර්ව ප්‍රවේශයක් තුළින් මේ ආකාරයෙන් විස්තර කරගෙන ආවේ. අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ අවසන් වශයෙන් සඳහන් කරා කාරණාවක් මේ කෙනෙක් බැලූ බැල්මට පළවෙනි දේ තමයි රූපය. ඊළඟට ගුණය, ඥානය සහ ඉවසීම. මේ කරුණු කාරණා 4 දක්වා මේ ප්‍රවේශය ගොඩනගලා තිබෙනවා. අපේ හාමුදුරුවනේ අපි මේ ගීතයකත් අහලා තියෙනවානේ. සිනහාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා. මේ හිතේ තියෙන දේ අපිට කියන්න බෑ කියන කාරණාව. දැන් කෙනෙක්ගේ රූපය හොඳයි. බැලූ බැල්මට පේන ගුණයත් හොඳයි. අපේ හාමුදුරුවනේ. එයාගේ තියෙන ඥාන සම්පත්තියත් හොඳයි. බැලූ බැල්මට එයාගෙන් පේන ඉවසීමත් හොඳයි අපේ හාමුදුරුවනේ. ඇත්තටම මේ කරුණු කාරණා බැලූ බැල්මට හොඳයි. ඒ වුණාට මේ වගේ කෙනෙක්
හරියටම අපිට ආශ්‍රය කරන්න සුදුසුද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම චිත්‍රාංග මේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහා. හරි. hina වුණා කියලා කතා කළා කියලා මිනිස්සෙන් මනින්න බෑ. හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසානේ. ඔව්. හිතේ තියෙන දේ කවුද දන්නේ? දන්න කෙනෙක් නැන්නේ. එතකොට චිත්‍රාංග අපි මොකද්ද කරන්න ඕනේ? හිතේ තියෙන දේ දන්නේ නැහනේ. ඒක දැනගන්න විදියකුත් නැහනේ. එක්ක ආදේශනා ප්‍රාතිහාර්ය පුළුවන් වෙන්න ඕනේ. ඒකත් නැහනේ. එහෙනම් කරන්න තියෙන්නේ සිනහව කතාව එක්ක ඇලෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව හරි බුද්ධිමත්ව ඇසුරු කිරීමයි. හරි. දැන් පේන්නේ නැත්තම් අපට පේන්නේ නැති දේ අර පෙන්눔 කරන මාධ්‍යනේ මේ සිනහව කතාව ඒ ටික අපි ඇත්තටම මිනිස්සෙක් හඳුනගන්නේ ඒකෙන්. හැසිරීමෙන් යන එනකොට කතාවෙන් හිනාවෙන් එයාගේ ක්‍රියාකාරකම අන්න ඒවට තුලින්. එතකොට එතනින් එහාට අපිට හිත කියවන්න බෑ ඇත්ත. එතකොට අපි හඳුනා ගන්න වෙන්නේ අර ටිකෙන් තමයි. ඒ ටික හරි හොඳයි නම් ඒකෙන් ආශ්‍රය කරන්න. හැබැයි හැම වෙලාවකම ප්‍රඥාව ඇති කරගෙන. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන් වඩාත් විශ්වාස කරගෙන යනකොට මේක අර කාලයක් ගත වෙනකොට අපට අර හිතේ ඇතුලේ තියෙන දේ මොකක්ද කියන එක එළියට එන්න පුළුවන්. හරි මේ අර එක තැනක බුදුහාමුදුරු දේශනා කරනවා අතිචිරං නිවාසේන පියෝ භවති අප්පියෝ. බොහෝ කාලයක් එකට වාසය කිරීමෙන් ප්‍රිය අයද අප්‍රිය වේ. ඒ කියන්නේ සිනහවයි කතාවයි එක්ක බැඳුනා ප්‍රතික්ෂේප කරන්නත් එපා. වැඩිපුර ඇලෙන්නත් එපා. ඉන්න ගාන්ට. කාලේ යනකොට ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක ටික ටික එළියට මතුවෙනවා. ඕක ඇතුලේම තියාගෙන ඉන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න. අර කියන්නේ මේ මට යටින් ගැහුවට කමන්නේ උඩින් ගහන්න නැතුව කියලා. හරිද? ඒ කියන්නේ මේ මගේ ඉස්සරහා හොඳට ඉන්නවා. හැබැයි යටින් ගහලා තියෙනවා. හැබැයි මම දන්නේ මෙයා ගැහුවේ කියලා. දන්නේ නැතුව ඉන්න එක හොඳයි. ඇත්තටම යටින් ගැහුවට කමක් නැහැ චිත්‍රාංග. මම දන්නේ නැහැනේ මට ගැහුවේ මෙයා කියලා. ඒ නිසා මට ද්වේෂයක් එන්නේ නැහැ කා කෙරෙහිව. එලිපිට ආවොත් තමයි පේන්නේ. හරිද? එතකොට බුද්ධිමතාට යටින් ගහන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද එයාගේ හිතට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තරහක් අනිත් කෙනා පිළිබඳව ඇති වෙන්නේ නැහැ. එතකොට මේ කාලයගේ ගතවීමත් එක්ක හුන්ටටම හඳුනා ගන්න පුළුවන් වෙනවා. සමහරක් විට කොහෙන් හරි මතුවෙන කොටසක් දෙකක් හරි එළියට එනවා ඒ හිතේ තියෙන දේවල් කතා කරනකොට. සමහරක් විට උපදේශක් දෙනකොට, සමහරක් විට තව කෙනෙක් එක කතා කරනකොට ඉන්න තැන එකක් නැති තැන තව එකක් කියනවා එළියට එනවනේ. ඒ නිසා මේ හැම වෙලාවකම අපිට මිනිස්සු පිළිබඳව තීරණය කරන්න තියෙන සාධකයේ සිනහව කතාව ඒ පෙන්වන චර්යාව තමයි. එතනින් එහා ක්‍රමයක් නැහැ. හිතගෙන බලන්න අපට බෑ. ඒ නිසා තමයි හිතගෙන බලන්න බැරි නිසා එතනට දෙනවා ශක්තියක් ප්‍රඥාව අවදි කරන්න. ඔළුවෙන් ජීවත් වෙන්න. ඒ කියන්නේ මේ මාන්නේ නෙවෙයි. හොඳට ඔළුව පාවිච්චි කරලා මෙයා එන්නේ ඇයි මෙයා මොනවද කරන්නේ මෙයාගේ ස්වභාවය මොකක්ද ඒක හඳුනා ගන්න උනන්දු වෙන්න. ඒ ප්‍රඥාවන්ත ක්‍රමවේදයට තමන් සිනහවක් සමග කතාවක් සමග බැඳුනේ නම් ඒ කෙනා මේ ඇතුලෙන් තියෙන නරක එළියට ආවත් එයා කම්පා වෙන්නේ. අපි මේ පුද්ගලයන් හඳුනා ගැනීම පිළිබඳව කතා බහ කරගෙන යන්න අපේ හඳුරන්නේ දැන් මෙතනදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන කාරණාවක් තමයි අපේ හිතේ තියෙන දේවල් සිතුවිලි අපේ භාවයන් හරහා නිරූපණය වෙනවා කියන කාරණාව. ඔබ වහන්සේ අර මුලදී සඳහන් කරා කෙනෙක්ව හඳුනා ගන්න තිබෙන පහසුම මාධ්‍ය රූපය. පළවෙනිම කාරණාව රූපය. අපිට ටිකක් වැඩිපුර කේන්ති යනවා නම් එයාගේ මූණේ
විශේෂයෙන්ම මේ කේන්ති ගතිය නිරන්තරයෙන් පේන්න තියෙනවා. ඊළඟට ඊටාම ප්‍රසාද සහගත සිතක ඉන්නවා නම් කෙනෙක් එයාගේ තියෙන පියකරු බවත් අපිට දැක ගන්න හැකියාව තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ නිසා අපේ මේ වෙලාව පණිවිඩයක් ලබා දුන්නොත් කොහොමද අපේ මේ රූපය ප්‍රශස්ත විදිහට පවත්වා ගන්නෙ? ඒ කියන්නේ මේ මූණ ඇත්තම අපේ හාමුදුරුවනේ දැන් මේ කෙනෙකුගේ රූපය කිව්වහම අපි හිතන්නේ දැන් අපේ විශේෂයෙන්ම ලාංකීය සමාජය තුළ සුදු වෙනවා කියන අදහසක් තියෙන්නේ. ඒක තමයි මේ ප්‍රසාදය ඇති වෙන තැන මුහුණේ තිබෙන පැහැය. මේ කාරණාව වෙනුවෙන් බොහෝ ආලේපන ගන්නවනවා, බොහෝ දේවල් කරනවා අපේ හාමුදුරනේ. මේ සඳහා ධර්මය තුලින් ලබා දෙන්න පුළුවන් මාර්ගෝපදේශනය කුමක්ද? ඇත්තටම මේ හොඳම මේකප් එක තමයි මෛත්‍රී භාවනාව. මුඛ වන්නෝ විප්පසීදති. මුහුණේ වර්ණය ප්‍රසාදනීය වෙනවා. ඔය සුදුද කළුද කියන එකේ ભેදයක් නැහැ. හරිද? ඒක තම තමන් දරන මතය. සුදු වුණත් කළු වුණත් ප්‍රසන්න බව කියන්නේ වෙන එකක්. ඒකට කියනවා අර දැකුම් කළු කියලානේ. සමහර සුදු වුණත් වැඩක් නැහැ, කළු වුණත් වැඩක් නැහැ. මේ දැකුම් කළු නැත්තම්. ඒ නිසා මේ ප්‍රසන්න බව කියන එක මේ මනසින් ඇති වෙන එකක්. මනසේ ස්වභාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනකොට මෙත් සිතින් ඉන්නකොට මුහුණේ වර්ණය ප්‍රසන්න වෙනවා. මොකද හේතුව මේ හිතට ඇති වෙන සිතිවිලි සහ ගතේ ක්‍රියාකාරීත්වයේ සමීපයි චිත්‍රාංග. හරිද? එතකොට හිතට කේන්ති එනකොට ඒක ගතට බලපානවා. කේන්තිය වැඩි වෙන තරමට ශරීරයේ අහිතකර හෝමෝන නිපද වෙන්න පටන් ගන්නවා. ඒ හෝමෝන රුධිරයත් එක්ක මිශ්‍ර වෙන තරමටම මේ ශරීරය දුර්වල වෙනවා, ලෙඩ වෙනවා. ඒ නිසානේ මේ ද්වේෂය තරහව පාලනය කරන්න මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ. එතකොට මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන් නම් අමුතුව මේ ඔය එක එක දේවල් හොයාගෙන යන්න දෙයක් නැහැ. එයා තුළ ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒක මේ ස්වභාව ධර්මයන්ගෙන්ම ලැබෙන ත්‍යාගයක්. එතකොට මේ ඒ නිසා මේ මුහුණේ වර්ණය සම්බන්ධයෙන් කල්පනා කරනකොට මෛත්‍රී භාවනාව කියන අත්‍යවශ්‍ය කාරණාවක්. ඊළඟට චිත්‍රාංග දැන් මුහුණේ ලස්සන තිබුණා හෝ මුහුණේ ප්‍රසන්න බව තිබුණා හෝ කෙනෙකුගේ සිතේ නරක කිලිටි කළු ගති තියෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ගේ. එතකොට මේ පුද්ගලයෝ අපිව ආශ්‍රය කරන්න එනකොට අපි හැම වෙලාවකම ඒ කෙනාගේ මේ රූපයත් එක්ක ඒ කෙනාව ග්‍රහණය කරනවා වගේ හිතේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා සමහරක් විට අපිට මේ උපක්‍රම භාවිත කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දැන් ගොඩක් වෙලාවක මේ ආයතනයකට වගේ ඒව හරි වැදගත්. ඒකනේ කියන්නේ අර අධීක්ෂණ කාල සීමාවක් තියෙනවා. ස්ථිර කරන්න ඉස්සෙල්ලා අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණය කරන්නේ ඇයි? ඇතුළේ ටික එළියට ඉක්මනට ගන්න. පුළුවන් තරම් ගන්න. ඒ ඇතුළේ තියෙන ඒවා එළියට පුළුවන් තරම් ඉක්මනින් ගත්තාම එයාගේ අඩුව පාඩු මොකද්ද තියෙන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන්. දැන් ඔය ගොඩක් දෙනෙක් ඕක හඳුනන්නේ නැහැ. දැන් අපිට කියලා දෙන්න පුළුවන් මේ එතකොට ඉතින් මේ මිනිස්සු රඟපාන්නත් හදයි. එනමුත් එකක් යනකොට තව උපක්‍රමයක් එයි. දැන් අපි හිතමු රස්සාවකට කෙනෙක් ගත්තාම චිත්‍රාංග පළවෙනියටම බලනවා මෙයාගේ ඉවසීම කොහොමද කියලා. හරිද? ඉවසීම කොහොමද කියලා බලන්න වැඩ ටිකක් වැඩියෙන් දෙනවා. සමහරක් විට වැඩියෙන් දෙනකොට එයාට කේන්ති යනවා. කේන්තිය ඇවිල්ලා මොකක් හරි වචනයක් කිව්ව ගමන් එතනින් එහාට එයාගේ රස්සාව ස්ථිර කරන්නේ නැහැ. ඒ කාල සීමාව තුළ ඒ පීඩනය දරාගෙන Tamanට කටයුතු කරන්න පුළුවන් නම් චිත්‍රාංග අනිත් අය හඳුන ගන්නවා මෙයා ඉවසීමක් සහිත කෙනෙක් කියලා. ගොඩාක් ඒ වගේ බලන තැන් තියෙනවා උපක්‍රම. මොකද හේතුව කාලයක් ගිහිල්ලා තේරුම් ගන්නවට වඩා ඉක්මනට තේරුම් ගන්න එක මිනිස්සු කැමති. හරි? එතකොට ඒ නිසා මේ බොහොම ඉක්මනින් ඒක හොයාගන්න උපක්‍රම තියෙනවා. මම ඒ ඔක්කොම උපක්‍රම කියන්නේ නැහැ.
මොකද ඒක වරදව ගන්න පුළුවන් සමාජයේ. අනිත් කාරණාව තමයි කෙනෙකුගේ ස්වરૂපය හඳුනගත්තාම දැන් සමහර වෙලාවට චිත්‍රාංග ඔය මේ සාකච්ඡාව තුළම අපි කතා කරන්න ඕන කාරණාව මම මේ මතු කරන්නේ. දැන් අපිට මේ ආශ්‍රය කරන්න ලැබිලා ඉන්නවා මේ අමුතු ගති ලක්ෂණ තියෙන මිනිස්සු. හැබැයි ඒ අයකින් ඈත් වෙලා යන්නත් අපිට බෑ. අපි හිතමු කසාද බැන්දා. අවුරුද්දක් යනකොට තමයි දන්නේ මහත්තයාගේ හරි ලක්ෂණ ටික. හරිද? නෝනාගේ ලක්ෂණ ටික. දැන් මොකද කරන්නේ? අතාරින්නත් බෑ. කරගන්න දෙයක් ඇත්තෙත් නැහැ. දැන් කර කියා ගන්න දෙයක් නැති තැන ඉන්න විදියකුත් තියෙන්න එපා. මොනවා කරන්නද ඉතින් බැන්ද තමයි මේ දැන් කරන්න දෙයක් නැහැ. දරුවොත් ඉන්නවා කියමුකෝ. දරුවෝ දාලා යන්නත් බෑ. මහත්තයා මේ වගේ නෝනා මේ වගේ. ඒ වගේ වෙලාවක අපි කරන්න ඕන ඒ චරිතය හඳුනගෙන වාසය කිරීම. චරිතය හඳුනගෙන වාසය කිරීම. තවත් එක පැත්තකින් දැන් අපිට සමහර මිනිස්සුන්ව චිත්‍රාංග හඳුනගන්න පුළුවන්. හරිද? දැන් ඉක්මනට කේන්තියක් ආවම කෑ ගහගෙන ගියා නම් නැත්තම් රණ්ඩුවට ආව නම් අපි දකිනවා යාගේ අඩුපාඩුව. කෙනෙකුගේ දුර්වලතාවය අපිට දකින්න පුළුවන් ඒ එළියට එන චර්යාවත් එක්ක. දුර්වලතාවයේ චර්යා හැටියට වචන හැටියට කායික ක්‍රියාකාරකම හැටියට එළියට එන මිනිස්සයත් එක්ක අපිට වාසය කරන්න ලේසි චිත්‍රා. ඇයි? එයාගේ දුර්වලතාවයේ එළියට පේනවා. එළියට පෙනුණු ගමන් අපට පුළුවන් එයාගේ දුර්වලතාවය මේකයි කියලා හඳුනගෙන එයාට ගැළපෙන තාලෙන් ඉන්න. හරි? තව සමහර අය ඉන්නවා ඒ අයගේ දුර්වලතා එළියට පේන්නේ නැහැ. දුර්වලතා තියෙනවා තියෙන දුර්වලතා එළියට පේන්නේ නැහැ. පේන්නේ නැති වුනහම අපි දිගින් දිගටම එයාව හඳුනන්නේ නැහැ. එයාගේ දුර්වලතා මොනවද කියලා හඳුනන්නේ නැහැ. ඒ නිසා අපි දිගින් දිගටම සමහරක් විට ඒකෙනා සමග ඒකෙනාගේ දුර්වලතාවය අවිස්සෙන විදිය වැඩ කරනවා. එතකොට අර දුර්වලතාවයේ මගේ දැන් තමන් ගැන කල්පනා කරනකොට තමයි මේක වැදගත්ම වෙන්නේ. මගේ තියෙන දුර්වලතාවය. හැබැයි ඒක ලෝකෙට පේන්නේ නැහැ. පේන්නේ නැත්තම් චිත්‍රාංග කරන්න ඕන හොඳම දේ තමයි ඒ දුර්වලතාවය දැන් ඔය එකට ඉන්නකොට මං කියන්නේ මේ පාරේ යන ගමන් කියන්න ඕනේ නැහැ තමන්ගේ දුර්වලතාවය. එකට ඉන්න මනුස්සයට තමන්ගේ තියෙන දුර්වලතාවය කියන්න ඕනේ. ඒක තමන්ට හානියක් වෙන්න පුළුවන් අපේ. නෑ මෙහෙමයි. දුර්වලතාවය කියලා කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් බනිනවා. එහෙමයි. බැන්නන් පස්සේ මට කේන්ති යනවා. උන්ට වචන ටිකක් කියලා අතපය විසි කරලා මං එහෙමයි. ඒ දුර්වලතාවය අනිත් කෙනාට පේනවා. හඳුනා ගන්නවා. දැන් තව සමහරක් වෙලාවට මට බනිනවා කවුරු හරි. මම මොකද කරන්නේ? ඒකේ හිතේ තියා ගන්නවා. මං ගහගන්න යන්නෙත් නැහැ, බනින්න යන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි මම රෑ එල්ලි වෙනකන් දුක් විඳිනවා. හරි? දුක් විඳිනවා. අරයට හැබැයි පේන්නෙත් නැහැ. මේක මේ විශේෂයෙන් පෞල් ජීවිතවලට මම මේ කියන්නේ. එකට ඉන්නකොට අරයට පේන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ. දන්නේ නැති නිසා එයාගේ ක්‍රියාකාරකම ඒ විදිහටම එනවා. මෙයා හැමදාම දුක් විඳිනවා. එතකොට කියන්න පුළුවන් නම් ඔයාගේ දුර්වලතාවය එළියට පේන එකක් මගේ දුර්වලතාවය එළියට පේන්නේ නැහැ. ඔයාගේ දුර්වලතාවය මං හඳුනගෙන තියෙන්නේ. ඒ නිසා ඒක ඉස්සරහා මං ඉන්න ඕන විදිය හඳුනාගත්තා. හැබැයි මගේ දුර්වලතාවය ඔයාට පේන්නේ නැති නිසා ඔයා දන්නේ නැහැ මගේ ඉස්සරහා හැසිරෙන්න. ගලපගෙන ජීවත් වෙනවා කියන කාරණා ගලපගෙන ජීවත් වෙනවා කියන ගලපගෙන ජීවත් වෙනවා කියන්නේ අන්න ඒක. එතකොට තමන් කියන්න ඕන ඔයා මට මෙහෙම දේවල් කිව්වහම මට ඒක රිදෙනවා. ඒක නිසා මම පීඩා විඳිනවා. අන්න ඒක ඒ වචන වලින් හරි පෙන්නුවොත් අනිත් කෙනා හඳුනා ගන්නවා මෙයාත් එක්ක ඉන්න ඕන කොහොමද කියන්නේ. මං කියන්නේ අන්න එතන. නැතෝ මේ තමන්ගේ දුර්වලතා ලෝකෙට ප්‍රකාශ කර යන්න කියන එක නෙවෙයි. සමීප තමන් එක්ක එකට ඉන්න අයත් එක්ක ගැටලු ගොඩාක් අඩු කරගන්න පුළුවන් මේ විදිහට අදහස්. දැන් ඔය ගොඩාක් ගැටලු ඇති වෙන්නේ චිත්‍රාංග මේ එක්කෙනෙක්ගේ දුර්වලතාවය පේනවා අනිත් එක්කෙනාගේ පේන්නේ නැහැ. පෙන්නන කෙනාගේ දුර්වලතාවය දකින්න කෙනා ඒ කෙනත් එක්ක ගැළපෙන තාලට ඉන්නවා. ඒ නිසා ඒ කේන්තිය එළියට පෙන්නන කෙනාට ප්‍රශ්නයක් නැහැ. එයාට ප්‍රශ්නයක් නැහැ.
එයා බනිනකොටම අනිත් එක්කෙනා දන්නවා ඉන්න ඕන විදිය. මෙයා මෙහෙමයි. ඒ නිසා බනින කෙනාට කිසි ප්‍රශ්නයක් නෑ. එයා හැමදාම ඉන්නේ බැන්න ඉවරයි. බැන්න ඉවරයි. එහෙමනේ කියන්නේ. මගේ හිතේ නෑනේ. ඒ හිතේ තියාගෙන දෙයක් නෑනේ. එයාගේ දුර්වලතාවය ගිහිල්ලානේ. ඒක ඉස්සරහ අනිත් අය තවුස්සන් නැති වෙන විදියට ඉන්න පුරුදු වෙලානේ. හැබැයි අර එළියට ප්‍රකාශ කරන්නේ නැති කෙනා මොකද කරන්නේ? එයා අසාමාන්‍ය ලෙස පීඩා විඳිනවා. ඔය එළියට පිට වෙන කෙනාට වඩා ඇතුලේ මේ රඳවගෙන ඉන්න කෙනා භයානකයි. හරිද? ඒ කියන්නේ මේ පීඩා විඳින කෙනා හරි භයානකයි. එතකොට මොකද වෙන්නේ? යම් කිසි තැනකදී මහා විශාල භයානක විදිහට පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට තමන්ගේ තියෙන ඒ කියන්නේ එළියට පෙනෙන්නේ නැති දුර්වලතාවය මට මේවා කියන්න එපා ඒක මට අමාරුයි දරා ගන්න. දැන් එහෙම දේවල් තියෙනවානේ චිත්‍රාංග. දැන් අපි කොච්චර බණ ඇහුවත් අපි ධර්මයටම අනුගතව කටයුතු කරනවා නම් මේ මට ඇවිල්ලා තියෙන චේතනා වැරදි නපුරුයි නරකයි මේක අයින් කරගන්න ඕන කියා කල්පනා කරලා ඒක අත්හරින්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. හැමෝටම මේක කරන්න බෑ. මම කියන්නේ එදිනෙදා ජීවත් වෙන හැමෝටම. බණ ඇහුවත් නැතත් ඒක මතක් කරනකොට ඒක කාරණා පැහැදිලි කරනකොට අනිත් සමාජය ඊට පස්සේ පොඩ්ඩක් කල්පනා කරනවා මෙයා ඉස්සරහා කොහොමද මම වචන භාවිතා කරන්න ඕන කියලා. ඒක අර ගැටුම් निराකරණය වෙන්න එක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා අන්‍යෝන්‍ය වශයෙන් මේ හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. අපිට හිතේ තියෙන දේවල් හරියටම කියන්න නම් බෑ චිත්‍රාංග. ආශ්‍රය කරන තාක්කල් හොඳින් ආශ්‍රය කරන්නත් හඳුනාගත්ත තැනදී හඳුනාගෙන බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් ප්‍රමාද නොවෙන්න සිහියෙන් කටයුතු කිරීමත් තමයි අත්‍යවශ්‍යම කාරණා. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපි කෙනෙක්ව ආශ්‍රය කරද්දී ජීවිතේටම දන්නේ නැති කෙනෙක් ඉස්සෙල්ලම හම්බෙද්දි ඒ වගේම කෙනෙක්ව ආශ්‍රය කරගෙන යම් කාල සීමාවක් ගත වෙද්දී එකිනෙකාව හඳුනා ගැනීම සඳහා තිබෙන ක්‍රමවේදයයි අපේ හාමුදුරුවෝ පැහැදිලි කරේ. එතනදී දෙදෙනා අතර හොඳ ගනුදෙනුවක් දෙදෙනා අතර මනා සංනිවේදනයක් ගොඩනගා ගන්න කොහොමද? එහෙමත් නැත්නම් අපි කියනවා මේ ගලපගෙන ජීවත් වෙනවා කියන කාරණා ගොඩක් වෙලාවට මේ පෞල් ජීවිත වෙන්න පුළුවන් නැත්නම් මිත්‍රයෝ වෙන්න පුළුවන්. මේ කාරණා අපේ සමාජය තුල තිබෙනවා. මේ සමාජය තුල මේ කරුණු කාරණා නිවැරදිව බේරා නොගැනීමේ ප්‍රශ්නයේ විදිහට නිරන්තරයෙන් පැසව අලුත් ප්‍රශ්න නිරන්තරයෙන් දවසින් දවස වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි හඳුනන්නේ මේ මාතෘකාවේ අපි තවත් දිශානතියකට මේක යොමු කරොතින් එහෙම දැන් බොහෝ වෙලාවට මේ කෙනෙක්ව හඳුනාගද්දී දැන් කියනවා අපි දැන් කියනවානේ මේ ටැටූ එකක්. එහෙමත් නැත්නම් අපි කියනවා මේ පච්ච ගහගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් කොණ්ඩයට පාට කරනවා. මේ අය කියනවා මේ අපි මේ සමාජයේ මේ හොඳ සංස්කෘතික ධාරාව තුළ දැන් අපේ සාමාන්‍ය පිළිගත් සංස්කෘතිය තුළ ටැටූ එකක් ගහන එකක් එහෙමත් නැත්නම් කොණ්ඩය පාට කරන දෙයක් වගේ මේ වගේ විලාසිත අනුමත කරන්නේ නැහැ. සාමාන්‍ය අපේ ලාංකික සමාජය තුළ. හැබැයි මේගොල්ලෝ කියනවා දැන් බොහෝ දෙනා ගොඩනගන තර්කයක් තමයි හොඳට පිළිවෙලට සුදු වැඳගෙන පෙනුමට ඉන්න අයට වඩා අපේ මේ ගුණ යහපත්කම් හොඳයි. අපේ කියන්නේ මේ බාහිර නිරූපණය අපිලිවෙල වෙන්නට පුළුවන්. මෙන්න මේ කාරණාව පිළිබඳව අපේ හාමුදුරනේ ප්‍රවේශයක් ලබා ගන්න. ඔව් ඇත්තටම චිත්‍රාංග මට තියෙන දුක එහෙමයි. ඇත්තටම ওই කතාව මේ සමාජයේ තියෙන කතාවක්. අපි මේ ටැටූ එකක් ගහගෙන මේ පිස්සෝ වගේ හිටියට අපේ හිත හොඳයි මේ අනිත් අයට වඩා කියලා කියන අය ඉන්නවා. අපේ හිත හොඳයි පිස්සෝ වගේ හිටියට. හරි. අපේ හිත හොඳ නම් පිස්සෝ වගේ ඉන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මොනතරම් ලස්සනද නේ? ඒ කියන්නේ මේ තමන්ගේ තියෙන වටිනාකම එක පැත්තකින් හැලුවට ලක් කිරීමක් වෙන්න පුළුවන් නොගැලපෙන තාලෙට යාම. හරි. ඊළඟට චිත්‍රාංග විලාසිතා කියන දේ ගැන තියෙන්න ඕන මේ බුද්ධිමත් ස්වභාවය. මේ ලෝකයා යන රැල්ලට යනවා නම් ඒක නා මෝඩෙක්. හරිද? ගුණය තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව නැහැ. ගුණවන්ත වුණත් ඥානය නැත්තම් ප්‍රශ්නයක් නේ. දැන් උතනදී ගොඩක් වෙලාවට තියෙන්නේ මේ විලාසිතා කියලා කරන්නේ චිත්‍රාංග මේ සමාජයේ වැඩිපුර දකින්න ලැබෙන දෙයක් කරන එකනේ. එතකොට එතන මේ
ඥානය සම්බන්ධයෙන් තියෙනවා ගැටලුවක්. හැබැයි ගුණවත්. ගුණය ඇත ඥානය නැත. මම මේ ටැටූ එකක් ගැන නෙවෙයි කියන්නේ. විලාසිතා ගැන. විලාසිතාවක් පිළිබඳව කරන්න උවමනාව කෙනෙකුට බලන්න ඕන මේ සමාජයේ මේ වගේ එකක් ඇවිල්ලා තියෙන්නේ ඇයි? හරි. ටැටූ එකක් කියලා සංස්කෘතියක් ඇති උනේ ඇයි? ඒව දන්නේ නැහනේ. මේකේ ආරම්භය මොකක්ද? මේක යන්නේ මොන රටාවකටද? දැන් අර මේ ලෝක ප්‍රසිද්ධ ගායකයෙකුගේ කොන්දේ ගෙඩියක් තිබිලා ඒ කොන්ද ඒ ගෙඩිය සැත්කමකින් ඉවත් කරලා මේ ලොකු ප්ලාස්ටරයක් ගහලා ඊට පස්සේ කොන්ද පල්ලෙහා. ඉතින් මෙයාට කලිසම උඩට අඳින්න බෑ අමාරුයි. ඒ නිසා පල්ලෙහාට කරලා ඇඳලා මෙයා ගායකයානේ වේදිකා 2-3ක සින්දු කිව්වා. එතනින් පස්සේ මොකද උනේ? හැම කොල්ලෙක්ම කලිසම පල්ලෙහාට ඇඳලා. දැන් ඒක විලාසිතාවක්. අනේ ගුණවත්. හැබැයි ප්‍රඥාවක් නැහැනේ. මේක ඇයි මේ පල්ලෙහාට ඇඳලා තියෙන්නේ මේ මිනිස්සයා කියන එක හොයන්න උවමනාවක් ආවේ නැහැ කාටවත්. ඒ වගේ තියෙනවා. දැන් ටයි එක ගැන වුණත් ගත්තාම ටයි එක එන්නේ ඇයි, කෝට් එක එන්නේ ඇයි කියන එක පිළිබඳව කල්පනා කරනකොට අපිට ඒ ඥානය තියෙන්න ඕන තේරුම් ගන්න. මේක ඇයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඇත්තටම මේ ඔය කොණ්ඩේ වවලා මේ කොණ්ඩේ පාට කරලා පච්ච ගහලා මුළු ඇඟේම පච්ච ගහපු හිත හොඳ මිනිස්සු ඉන්නවා. හැබැයි සමාජයේ කියවීම තව එකක්. මේ ලෝකයේ චිත්‍රාංග මේ සමහරු කියන සමාජයට ඕන විදිහට අපි ඉන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම සමාජයට ඕන විදිහට ඉන්න ඕනේ නැහැ. Tamanට ඕන විදිහට හිටියම හරි. හැබැයි සමාජයටවත් Tamanටවත් නෙවෙයි හරියට ධර්මානුකූලව ඉන්නකො. ඒකනේ අවශ්‍ය වෙන්නේ. සමාජය තුළ කියවීම අපිට බලපාන්නේ නැද්ද කියන එක ගැන තම තමන් කල්පනා කරන්න. ඒක තම තමන්ගේ දක්ෂතාවය. මුළු ලෝකෙම වට කරගෙන වචන කිව්වත් මට ඒව ගාණක් නැත්තම් ඒක මගේ දක්ෂතාවය. හරි? සමහර විට සමහරු ඉන්නවා මුළු ලෝකෙම මේ වගේ වචන කියනකොට ඒව දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරි අය ලෝකයා ඉදිරියේ කටයුතු කරනකොට ලෝකයාගේ කියවීම පිළිබඳව හිතන්නම වෙනවා. ලෝකයා කියවන විදිය ගැන. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් චිත්‍රාංග මේ එකම වැරද්ද වෙන්න පුළුවන් සමාජයේ කියවීම දෙකක් තියෙනවා. බුදුහාමුදුරේ ඒ කියවීම ගැනත් පෙන්නලා තියෙනවා. දැන් චිත්‍රාංග ඔයාට ප්‍රවෘත්තියක් අහන්න ලැබෙනවා. පිරිමි පුද්ගලයෝ 4 දෙනෙක් කුඩු ජාවාරමෙහි යෙදিলা අත්අඩංගුවට ගත්තා කියලා. හරි? ඊළඟ දවසේ ප්‍රවෘත්තියක් ආරංචි වෙනවා කාන්තාව 4 දෙනෙක් කුඩු ජාවාරමක් කරලා හවුණා කියලා. පිරිමි 4 දෙනෙක් කුඩු ජාවාරමක් කරලා හවුණා. කාන්තාව 4 දෙනෙක් කුඩු ජාවාරමක් කරලා හවුණා. දෙකම එකයිනේ. දෙන්නම කරලා තියෙන්නේ කුඩු ජාවාරම. හැබැයි ඔයාට ওই ප්‍රවෘත්ති දෙක අහනකොට කියවීම දෙකක් නෙවෙයි දාවේ. මොකද්ද මේ කියවීම දෙක? පිරිමි නම් කමන්නේ. ගෑනු. හැබැයි වරද එකයි. වරද එකක් වුණාට කියවීම දෙකක් සමාජයේනේ. එතකොට මේ සමාජ කියවීම ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. එතකොට මේ සමාජයේ කියවීම දැන් ගිහි කෙනෙක් මිනිමරණ එක ගැන ආරංචියක් આવත් එක කියවීමක්. හාමුදුරු කෙනෙක් මිනිමරුව කිව්වොත් තව කියවීමකට යනවා. එකම වරදට සමාජයේ කියවීම දෙකක්. අන්න ඒ නිසා මේ සමාජය තුළ ජීවත් වෙනකොට අපි තේරුම් ගන්න ඕන මේ සමාජ කියවීම හඳුනා ගන්න ඕන. ඒ හඳුනාගෙන අපට චර්යාවන් කරන්න පුළුවන් අපේ චර්යාව සකස් කර ගන්න පුළුවන් නම් මං හිතන්නේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඒක සුබදායක වෙයි. අපි සමාජයේ එකිනෙකා සමග ආශ්‍රය කිරීම පිළිබඳව සාකච්ඡා කරේ.
අපිට ආශ්‍රය කරන්න කවුරුවත්ම නැත්නම් තනියම ඉන්නවද? තනියම ඉන්න පුළුවන් සුදුසුකම තියනවද? ඒ සුදුසුකම නැත්නම් අපිට පුද්ගලයන් ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. පුද්ගලයන් ආශ්‍රය කරද්දී ඒ අයගේ තියෙන ගුණයන් හඳුනා ගන්න අවශ්‍යයි. අපේ හාමුදුරුවෝ මුලදීම සඳහන් කරා කාරණා 4ක්. පළවෙනි කාරණාව තමයි රූපය. දෙවෙනි කාරණාව ගුණය. ඒ වගේම ප්‍රඥාව සහ ඉවසීම. මේ කරුණු කාරණා 4 ගැනත් අපි කතා බහ කරා. ඊළඟට අපි කතා බහ කරා සමාජය තුළ මොනතරම් මතවාද තිබුණත් තමන්ට රිසි ලෙස ජීවත් වෙනවා. සමාජය කොහොම කියෙව්වත් කමක් නැහැ. මගේ ක්‍රමය මේක, මම මේ විදිහට ඉන්නවා. නමුත් එතනත් අපි නොදකින මානයන් ගොඩක් තිබෙනවා. මේ සියල්ලක්ම කතා කරා. මම හිතන්නේ මේ සමස්ත කතාවේ අපේ හාමුදුරනේ අර පදනම වෙලා තිබුණ ඔබ වහන්සේ අර පෙර සඳහන් කළ කාරණා 4 කෙනෙක්ගේ රූපය, ගුණය, ඒ වගේම ප්‍රඥාව, ඒ වගේම ඉවසීම. මේ සියලු කාරණා එකතු වුණු තැනක ඔබට සමාජය තුළ තිබෙන පිළිගැනීම ලැබෙනවා. ඒ වගේම තව කෙනෙක් ආශ්‍රය කරන්න අවශ්‍ය කරන දැනුම ලැබෙනවා. මේ ගුණයන් නිවැරදිව ගොඩනගා ගන්න, නිරන්තරයෙන් වර්ධනය කරගන්න අද දවසේ දෙවියට අත්වලක් ආශිර්වාදයක් කරගන්න යයි අපි ඔබට ආරාධනා කරනවා. එනිසා සමාජය තුළ ජීවත් වෙද්දී අපි තනියම නෙමේ ජීවත් වෙන්නේ, එකිනෙකා සමග ජීවත් වෙනවා. එකිනෙකා සමග ජීවත් වෙද්දී අපේ තිබෙන අනන්‍යතාවයන් ගොඩනගා ගන්න මේ කාරණා ඉතාම වැදගත්. එනිසා මේ ධර්මානුකූල ප්‍රවේශය ලබා දුන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ নমස්කාරය පුද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී අපට මේ ආකාරයෙන් මඟ පෙන්වුවේ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අවසරයි රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ අද දවසේදී ඔබ වහන්සේ ලබා දුන්නු මාර්ගෝපදේශනයට අපේ පුණ්‍යානුමෝදනාව පුද කරනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මේ ආකාරයේ තවත් මාතෘකා කිහිපයක් ඔස්සේ අපි ඔබට ඉදිරියේදීත් හමු වීමට නියමිතයි. අපි මේ දක්වා විවිධ ශාස්ත්‍රය ඔස්සේ දිවියට අත්වලක් මේ වැඩසටහන තුළින් කරුණු කාරණා මතු කළා. විශේෂයෙන්ම පුද්ගලයන් ආශ්‍රය පිළිබඳව සුවිශේෂී කරුණු කාරණා රාශියක් විවිධ වැඩසටහන් වලින් සාකච්ඡා කරා. මේ පුද්ගලික සතු අනන්‍යතාවය තමයි ඊටම වැදගත් වෙන්නේ. මේ අනන්‍යතාවයන් ගොඩනගා ගන්න, ධර්මයේ ආශිර්වාදයක් කරගන්න දිවියට අත්වලක් මේ ආකාරයෙන් ඔබට මඟ පෙන්වන්නේ ඒ නිසාවෙන්. එසේනම් ලබන සතියේත් අපි හමු වෙමු රැඳී සිටින්න ජයමග රූපවාහිනිය සමගින්. ඔබ සැමට සුබ දවසක්. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.